පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන එක සූත්‍ර දේශනාවක්. මේ දේශනාව හඳුන්වන්නේ ධම්ම දායාද සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ 3 වෙනි සූත්‍රය. ඊටාම ගැඹුරු සූත්‍ර දේශනාවක්. ඒ වගේම ඊටා විශේෂ ධර්ම කාරණා රාශියක් ඉස්මතු කෙරෙන අපූර්ව සූත්‍ර දේශනාවක්. මේ දේශනාව මේ පැය තුල අපිට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. මේ ආරම්භක දේශනාව සමහරලාට දේශනා 7ක් 8ක් 10ක් මේ සූත්‍රයෙන් තව ඉදිරියට සිද්ධ කරන්න වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ධම්ම දායාද සූත්‍ර දේශනාව අද ආරම්භ කරලා මේ පින්නතුන්ට දේශනා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාම විහාරේ වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ දා භික්ෂූන් වහන්සේලාට කතා කළා භික්කවෝ කියලා. මහණෙනි. භික්ෂූන් වහන්සේලා උත්තර දුන්නා බදන්තේති කියලා. බුදුරජාණන් වහන්සේ ඉන් පසුව භික්ෂූන් වහන්සේලාට වදාරනවා ධම්මදායාදා මා භික්කවේ භවත මා ආමිෂදායාදා. මහණෙනි නුඹලා මේ ධර්මයට දායාද වෙන්න. ධම්මදායාදා මා භික්කවේ භවත සඳහන් කළේ ඒකයි. නුඹලා මේ ධර්මයට දායාද වෙන්න. මා ආමිෂදායාදා. ආමිෂයට දායාද නොවන්න. මගේ ධර්මයට දායාද වෙන්න. ධර්මයේ නිසා ලැබෙන ආමිෂයට දායාද වෙන්න එපා. අත්තිමේ තුම්හේ අනුකම්පා. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාටම පුදුමාකාර කරුණාවක් තිබිච්ච මේ ලෝකෙ පහළ වෙච්ච එකම ශාස්තෘන් වහන්සේ. කරුණාව තිබුණ අය වෙන නැතුව නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්නවත් ඒ ඇයට බෑ. මොන තරම් අනුකම්පාවක් ලෝක සත්වයා කෙරෙහි තිබුණද මෙතනත් දේශනා කරනවා අත්තිමේ තුම්හේසු අනුකම්පා. මට ඔබලා ගැන අනුකම්පාවක් තියෙනවා. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වන්නාහුද ආමිෂයට දායාද නොවන්නාහුද. මගේ ශ්‍රාවකයෝ ධර්මයට කෙසේ දායාද වෙනවද ආමිෂයට කෙසේ දායාද නොවෙනවද. ධර්මයට දායාද වෙන හැටිත් ආමිෂයට දායාද නොවෙන හැටිත් නොවිය යුතු ආකාරයත් මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. මේවාගේ උතුම් සූත්‍රයක් දේශනා කරන්න මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව පිළිබඳව ටිකක් දැනගන්න එක තවත් හුඟක් වටිනවා දේශනාව තේරුම් ගන්න. ඒ හේතුව තමයි ලාභ සත්කාරය. බොහෝ දෙනාගේ ජීවිත අන්ධ වෙන්නේ. බොහෝ දෙනාගේ ගුණය මැකෙන්නේ. බොහෝ දෙනාගේ සිල් paludu වෙන්නේ ලාභ සත්කාරත් එක්ක. ආන් එතනින් මේ භික්ෂූන් වහන්සේලා බේරගන්නයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එහෙනම් දේශනාව සිදු කිරීමේ හේතුව ලාභ සත්කාරය. බුදුරජාණන් වහන්සේ මේ හේතුවෙන් මහා ලාභ සත්කාරයක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ නිසා
මහ පුදුම ලාභ සත්කාර ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේටත් ලැබුණා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනවන. ඒ අයටත් පුදුම විදිහට ලාභ සත්කාර ලැබෙන. ප්‍රශංසා ලැබෙන. තවත් නොයෙක් සම්පත් ලැබෙනවා. එනම් ඒ දෙකම අයිති වෙන්නේ ලාභ සත්කාර ගණයට. කෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් බුද්ධ වත කරනවා. තමන්ට මහ කුසල් පිරෙනවා තමයි. ඒ කුසලයේ අරමුණු කරලා තමයි ඒ වත කරන්නේ. නමුත් ටික ටික ශ්‍රාවකයෝ අතරට ගියහම මිනිස්සු අතරට ගියහම ඒ බුද්ධ වත බලන්න, ඒ බුද්ධ වතට සම්බන්ධ වෙන්න, ඒ බුද්ධ වත කරන්න ඉදිරිපත් වෙන්න කාලයක් යනකොට දායකයෝ ඕන තරම් පෙළ ගැහෙනවා. එතකොට ඒ දායකයන්ගෙන් ඒ ස්ථානයට නොයෙක් ආකාරයේ ලාභ සත්කාර පුද පූජාවල් ලැබෙනවා. ඒකයි මේ සඳහන් කළේ. භාග්‍යවතුන් වහන්සේ හේතුවෙන් මහා ලාභ සත්කාර උපදිනවා. බණ කීවත්, වත කෙරුවත්, සිල්ම රැක්කත් ලාභ සත්කාර උපදින කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේ හැම කරුණක් ළඟම බුදුරජාණන් වහන්සේම ඉන්නවා. මේ ලෝකෙ අපි හැමෝම බුදුරජාණන් වහන්සේට තරම් වෙන කාටවත් ණය නෑ. අම්මා තාත්තටවත් එච්චර ණය නෑ. බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ දේ අම්මා තාත්තවත් කවදාවත් කරලා නෑ. අම්මා තාත්තටවත් ඒක කරන්නත් බෑ. සමහර වෙලාවට මහා ශ්‍රද්ධාවන්තයෝ මව්පියන්ට වඩා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරපු හැටි. අපි මව්පියන්ට වඩා කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන කතා කර? බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන. බුදුරජාණන් වහන්සේ ළඟ මව්පියෝ දෙවනි තැනමයි. නමුත් අර කරුණක් දෙකක් කියන්න වුණාම අර උත්තරා කියන උපාසිකාව එක අවස්ථාවක සිරිම උත්තරාගේ ඇඟට උණු තෙල්ලයක් කෙරුවා. නමුත් උත්තරාගේ තිබිච්ච මෛත්‍රී ගුණය නිසා ඒ උණු තෙල් වලින් පිච්චුනේ නෑ. හැබැයි පස්සේ මේ සිරිමා කියන වෛශ්‍යාව ඒ උත්තරාණන් මහ උපාසිකාවගෙන් සමාව ඉල්ලුවා. ඒ වෙලාවේ ඇය මොකද සඳහන් කළේ? මගේ නම් කිසි අකමැත්තක් ඔබ පිළිබඳව නෑ. මගේ කිසි අමනාපෙකුත් නෑ. හැබැයි මගෙන් සමාව ඉල්ලුවට වැඩකුත් නෑ. එහෙනම් කාගෙන්ද මං සමාව ඉල්ලන්නේ? මගේ තාත්තගෙන් සමාව ඉල්ලන්න කිව්වා. ඒ වෙලාවේ සිරිම සඳහන් කළා එහෙනම් මං පුන්න සිටුවරයා හොයාගෙන යන්න. පුන්න සිටුවරයාගෙන් මං සමාව ඉල්ලන්න. උත්තරා කියනවා නෑ. පුන්න සිටුවරයාගෙන් සමාව ඉල්ලලා හරියන්නේ නෑ. එහෙනම් මොන තාත්තගෙන්ද සමාව ගන්නේ? ඒ වෙලාවේ උත්තරා සඳහන් කරනවා පුන්න සිටුවරයා කියලා කියන්නේ මගේ කය පෝෂණය කරපු තාත්තා. නමුත් ඊට වඩා හරි වටිනවා මං සතර අපායෙන් ගොඩගත්ත තාත්තා. එහෙනම් ඔබ සමාව ගත යුත්තේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා. ඊට පස්සේ සිරිම සමාව ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට ඔබටත් මටත් සතර අපාය ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අද අපායක් ගැන අපි හොඳටම දන්නවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ගැන අපි හොඳට බණ දහම් අහලා තියෙන නිසා දන්නවා. හැබැයි අපි අතරෙම ජීවත් වෙනවා අපාය ගැන දන්නේ නැති, අපාය ගැන පිළිගන්නේ නැති අය. මැරිලා ආපහු උපදිනවා කියන එක පිළිගන්නේ නැති අය. මැරිච්ච කෙනා කොහේ උපදිනවද කියලා අපි දන්නෙත් නැහැ. යම් ප්‍රමාණයක් දැනගන්න සාධක තියෙනවා. නමුත් සමහර වෙලාවට
අපායේ ප්‍රේතලෝකයේ තිරිසන් ලෝකයේ අසුර ලෝකයේ කොහේ හරි උපදින්න පුළුවන්. තමන් ජීවත් වෙන කාලේ මනාව සිල් සම්පූර්ණ කළේ නැත්තං ඒ කිව්වේ ප්‍රාථමිකම සීලයවත්. මොකද්ද ප්‍රාථමිකම සීලය කිව්වේ? පන්සිල්. මේ බුද්ධ ශාසනයේ ප්‍රාථමිකම පුද්ගලයා. දැන් අපි උදාහරණයකට රෝහලක් ගමු. රෝහලේ ඉන්න ඉහළම පුද්ගලයා ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂක නිලධාරියා. ඒ රෝහලේ ඉන්න පල්ලෙහැම කෙනා අර පේමන්ට් එක කානුව අතු ගන්න කම්කරුවා. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයේ පල්ලෙහැම කෙනා තිසරණ සහිත පන්සිල් තියෙන කෙනා. එතකොට අපි හිතලා බලන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ ශාසනයේ අපි තාම උරුමකාරයෝ වෙලා නැද්ද කියලා. තිසරණ නැත්තම් පන්සිල් නැත්තම් තාම මේ ශාසනයේ උරුමය අපිට හම්බ වෙලා නැහැ. එතකොට අර සතර අපාය දන්නේ නැති, නැවත උපදින බව දන්නේ නැති ඒ අයටත් වඩා හුඟක් පල්ලැහැ වගේ අපි ඉන්නේ. ඒ අයටත් ආගමක් තියෙනවා. ඒ ඇත් ඒගොල්ලොන්ගේ ආගම ඉන්න. නමුත් එතකොට මේ තිසරණත් නැත්තං පන්සිලුත් නැත්තං අපි ඉස්ලාම් නෙමේන, අපි දෙමළ නෙමේන, අපි හින්දු නෙමේන. දැන් අපි කවුද? අපි බෞද්ධත් නෙමේ. එතකොට ඒ ඔක්කොටම වඩා අසරණ නැද්ද? ඒ ඔක්කොටම වඩා අසරණයි. එතකොට මේ කාරණාව සඳහන් කළේ අපි හැමෝම ආගමක් හිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙනම් අපිට හිමි කරගන්න දැන් ලේසිම සහ හිමි කරගන්නවා නම් හිමි කරගත යුත්තේම බෞද්ධකම. අන් සියලු දෙනාට වඩා අපිට එතෙන්ට එන එක පහසුයි. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? තිසරණයි පන්සිලුයි හරියටම තිබ්බ කෙනා. දැන් මේ දේශනාව අහනකොට ලක්වැසි ලෝවැසි හැම කෙනෙක්ම තමන් ගැන ආවර්ජනයකට යන්න ඕනේ. මට තිසරණ තියෙනවද? මට පන්සිල් තියෙනවද කියලා. ඔය දෙකම තාම නෑ කියලා හිතෙනවනම් තාම ආගමක් නෑ කියලා හිතුවට කමක් නෑ. තවම රැකවරණයක් නෑ කියලා හිතුවට කමක් නෑ. මැරිච්ච ගමන් සතර අපායේ උපදින බව විශ්වාස කරගත්තට කමක් නෑ. බුදුරජාණන් වහන්සේ මට සැක නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රත්නය මට සැක නෑ. භාග්‍යවතුන් වහන්සේ ඇති කරපු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සැක නෑ. දිවි හිමියෙන්ම බුදුන් දහම් සඟුන් මම සරණ යනවා කියලා යමෙක් තීරණය කළොත් ඔහු එදාට තිසරණ ගතයි. ඒ තිසරණය සම්පූර්ණ වෙන්න පන්සිල් අවශ්‍යයි. සරණ සිල් කියලා කිව්වේ ඒකයි. එතකොට ඔහුට කීවා බෞද්ධයෙක්. ඔය සරණ සීලයවත් තියෙනවා නම් මැරිච්ච ගමම්ම කොහෙද උපදිනවා කිව්වේ? දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා සඳහන් කළේ. ඔය ටික තියාගත්තනම් මැරෙන්න බයයිද? කොහෙ මැරුණාම මොකද? සුගතිගාමි. එතකොට අපි මේ කාරණා ටික සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මට ඔබලා ගැන තියෙන පුදුම අනුකම්පාවක්. ඒකයි සඳහන් කළේ අත්තිමේ තුම් හේසු අනුකම්පා. එහෙම දේශනා කරලා ලාභ සත්කාරයට ඇලෙන්න එපා. ඒව තවත් බැඳීම් විතරයි. ඒව තවත් තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම විතරයි. ඒ හින්දා ලාභ සත්කාරයට බැඳෙන්න එපා කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ හේතුවෙන් මහා සත්කාර ලැබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකෙ කී දෙනෙක් ජීවත් වෙනවද? අපි හිතලා බැලුවොත්. නමුත් කවුරුවත් හිතන්නේ ඒ ගැන හුඟක්. මල් විකුණලා ජීවත් වෙන තරමක්
කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. තෙල් පහන් නොයෙක් දේවල් විකුණලා ජීවත් වෙන තරම. සුවඳ කූරු විකුණලා ජීවත් වෙන තරම. මේ ආදි වශයෙන් කල්පනා කරාම බණ පොත් ලියලා සමහරු ජීවත් වෙනවා. සමහර අය බුදු පිළිම හදලා විකුණලා ජීවත් වෙනවා. තව සමහර අය බුද්ධ ආගමට සම්බන්ධ ওই නොයෙක් දේවල් නොගැලපෙනව නමුත් අද ඔය කීටැග් වගේ දේවල් නොයෙක් දේවල් බුදුරජාණන් වහන්සේ නිසා ජීවත් වෙනවා. බෝධියේ කොළ ටිකත් අහුලලා ඒකත් පැකට් කරලා මලු කරලා ඒකත් විකුණලා ජීවත් වෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම බුදුරජාණන් වහන්සේ නිසා කී දෙනෙක් ජීවත් වෙනවද? නොයෙක් ගල් කෑලි ගස්වල ඇට වර්ග හොඳට පිරිසිදු කරලා මැදලා උප කරලා ධාතුන් වහන්සේලා කියලා සමහර විකුණනවා. දහස් ගණන් වලට විකුණලා එහෙමත් ජීවත් වෙනවා. මැරිලා පාය යන එක වෙන කතාවක්. නමුත් ජීවත් වෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම බුදු පිළිම හදන්න ගියහම, චෛත්‍ය හදන්න ගියහම, බෝධි ප්‍රාකාර හදන්න ගියහම, විහාර ගොඩ නගන්න ගියහම මේ කොව්වත් ශාසනය නිසානේ. එහෙනම් ශාසනයේ ජීවත් වෙන අය බුදුරජාණන් වහන්සේ නිසා ජීවත් වෙන අය සීමාවක් නැහැ. නමුත් සමහර ලාවට මල් විකුණලා කෝටි ගණක් හම්බ කරපු මිනිස්සු. ඒගොල්ලන්ට කෝටි ගණන් එකතුනේ ශ්‍රද්ධාවන්තයෝ මල් ගත්ත නිසා. සමහරලාට ලක්ෂ ගාණක් එකතු වෙනකන් මල් විකුණනත් මල් විකුණපු මිනිහා මල් වට්ටියක්වත් පූජා කළාද කියන කාරණාව දන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිසා ජීවත් වෙනවා. දැන් මෙතන සඳහන් කළේ උන්වහන්සේ නිසා උපදින ලාභ සත්කාර සීමාවක් නැහැ. මහා කල්ප අසංඛ්‍ය 4ක් පාරමිතා සම්පූර්ණ කරපුවා. පින්නතුනි සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේට නම් විපාක දෙන්න කාලයක් තිබුණේ නැහැ කියලා. මොකද දීර්ඝ ආයුෂයක් නැහැනේ. බුද්ධ කාලය අවුරුදු 45යි. මහා කල්ප 1.140 ඒවා 4. තවත් මහා කල්ප ලක්ෂ 1 පාරමිතා සම්පූර්ණ කළා. මේ පාරමිතා ප්‍රමාණය කිසි අඩුවක් නැහැ. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත්, අටාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත්, 16 සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත් මේ බෝධිසත්වවරු 3 දෙනාම පුරන්නේ එකම පාරමිතා 10මයි. එක ප්‍රමාණයමයි. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමයට අනුව තමයි පාරමී පුරණ කාලය අඩු වැඩි වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අධික බුදුරජාණන් වහන්සේලා අතර බුදු කෙනෙක්. තව ඉන්නවා ශ්‍රද්ධාවෙන් අධික සහ වීර්ය අධික කියලා දෙනවා. ප්‍රඥාවෙන් අධික නිසා තමයි මහා කල්ප අසංඛ්‍ය 4,01,000කින් මේ පාරමිතාව සම්පූර්ණ කළේ නියතවරණයෙන් පස්සේ. ඊළඟට පින්නතුනි මේ ප්‍රඥාවෙන් අධිකයි කියලා කියහම කොයි තරම්ද කියන කාරණාව මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. වීර්ය අධික බෝසතාණන් වහන්සේට තියෙන්නේ පුදුම වීර්යයක්. මේ දැන් අපායට යන්න ඕනේ ලෞතර බුදු වෙන්න නම් කියලා කිව්වොත් පුදුම වීර්යයක් තියෙනවා නිරේට හරි ගිහිල්ලා යන්න. මුළු ජීවිත කාලෙම නොනිදාම පාරමිතා පුරන්න ඕනේ ලෞතර බුදු වෙන්න නම් කිව්වොත් ඒක කරන්න පුදුම වීර්යයක් තියෙනවා. ඒ වීර්යයේ සීමාව නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වීර්යාධික බෝසතාණන් වහන්සේ දන්නවා නම් මම විසින් මේ 16 සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරලා හොයන බුදු බව ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කින් හොයන්නේ කොහොමද? පුරන්නේ කොහොමද කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම වීර්යාධික බෝසතාණන් වහන්සේ
සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මේක ඉවර කරන්න පුරනවමයි. ආංගයකින් සඳහන් කළා ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ නමක් පාරමිතා පුරණ හැටිවත් අනික් බෝසතාණන් වහන්සේට තේරෙන්නවත් නෑ කියලා. තේරෙනවන උන්වහසත් ඒක කරනවා. තේරෙන් නැතිහින්ද එච්චර කාලයක් ගන්න. නමුත් එහෙනම් මේ කාල සීමාව තුළ මේ පාරමිතා පුරණකොට මොන්න තරන් දන්දුන්නද. ඒවා ආපහු විපාක දෙන්න කාලයක් නෑ කාලෙ මදී මොකද සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ කරපු දේවල් අවුරුදු 45කින් විපාක දෙනවා කියලා කියහම කොහොම වෙන්න ඕනේද? අන්න ඒ නිසා සඳහන් කරනවා හරියට නිකන් මේඝවලා දෙකක් එකට එකතු වුණා වගේ ලාභ සත්කාර කියලා. මේඝවලා දෙකක් කියහම මහ ඝන කළු වලාකුළු වතුර වැක්කිරෙන්න ලෑස්තියි. එහෙම වලාවකින් වතුර වැක්කිරෙනකොට මොන්න තරම් ජල ධාරා වැක්කිරෙනවද? එතකොට ඒවාගේ වලාකුළු දෙකක් එකට හිටියහම එකක් උඩින් තියෙනවා එකක් යටින් තියෙනවා. උඩේ කෙනුත් වැක්කිරෙනවා යටේ කෙනුත් වැක්කිරෙනවා. දෙකෙන්ම වැක්කිරෙනකොට කොහොම වතුර වැක්කිරෙයිද? ආන් ඒක නිසා සඳහන් කළා මෙන්න මේ විදිහට යමක මහා මේඝවලා දෙකක් එකට ජලය වක්කරෝනවා වගේ මේ අවුරුදු 45 තුළ බුදුරජාණන් වහන්සේට ලාභ ලැබෙන්න පටන් ගත්ත කියලා. අපි ජීවිතේ කවදාවත් හිතපු නැති මේ ජීවිතේ කවදාවත් හිතලා තිබුණේ නැතුව බුදුරජාණන් වහන්සේට ලාභ ලැබුණ හැටි වැඩ හිටපු තැන වඩින මග කොහොමද කියන කාරණාව මේ ධම්මදාය අද සූත්‍රයේ ඉදිරියට අපූර්වට පැහැදිලි කරනවා. අපි මෙතෙක් එවන් කරුණු දන්නේවත් නැහැ. සඳහන් කළා පින්නතුනි අහස වැහෙන්න මාපු වලාකුළු දෙකකින් එක පාර වැහි වැක්කිරෙනා වගේ ඒ 45 අවුරුදු තුල අපේ බුදුරජාණන් වහන්සේට මේ ලාභ සත්කාර ලැබුණේ කියලා. ඒක විස්තර කරලා සඳහන් කරනවා ලාභ සත්කාර ගලන්න පටන් ගත්තා කියලා. නිකන් ලැබුණ නෙමෙයි ගලාගෙන ආවා කියලා. හරියට මහෝගයක් වගේ මහා ඕගයක් කියලා කියන්නේ ගලාගෙන යන මහා සැඩ පාරක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දිහාට මේ ලාභ සත්කාර ගලාගෙන ඉන්නේ ගංගාවක් ගලනවා වගේ. නිමක් නැහැ. ඒ නිසා එකට සම්පිණ්ඩණය වෙලා ගලන ගඟක් වගේ මේ බුද්ධ ශාසනයට ඒ තරම් ලාභ සත්කාර ලැබෙනවා. ලාභ සත්කාර ගං වතුරක් වගේ ගැලුවා කියලා සඳහන් කරනවා. මොනවද? ආහාර, පාන, වස්ත්‍ර, මාල, සේනාසන, යහනාවල් මේ නොයෙක් දේවල්. අඩුවක් නැහැ කොතන වුණත්. සීමාවක් නැහැ කොතන වුණත්. ඒ තරම්ම පිරීලා තිබුණේ හැම වෙලාවෙම. සඳහන් කළා රජවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ ආදීන් පැමිණිලා බුදුරජාණන් වහන්සේ හොයනවා. මොකටද හොයන්නේ? දන් දෙන්න. රජවරු, සිටුවරු, මහ ඉසුරුමත් බ්‍රාහ්මණයෝ. කොයි අපේ බුදුරජාණන් වහන්සේ? කෝ අපේ මහා කාරුණිකයන් වහන්සේ? දෙවියන්ට දෙවියෝ ඒ දේව දේවයන් වහන්සේ කොහෙද? එහෙම හොයනවා. සඳහන් කළා සියලුම මිනිසුන්ට අගතැන්පත් නරාසභයන් වහන්සේ කොතැනද වැඩ ඉන්නේ කියලා ඇවිල්ලා අහනවා කියලා. එලිමහනේ ඉන්න අයගෙන් අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ කෝ? අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ? අපේ දේව දේවයන් වහන්සේ කෝ? දෙවියන්ගේ දෙවියෙක් වෙච්ච උන්වහන්සේ කෝ? සියලු දෙවි මිනිසුන්ට අගතැන්පත් වූ ඒ නරාසභයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා අහනවා. මේ පූජා කරන්න දේවල් ටිකක් ගෙනන්නද? කරත්ත 10 ගණන් වල පටවගෙන ඇවිල්ලා තියෙනවා. පූජා කරන්න දේවල්. ආන්ගින් සඳහන් කරනවා ඒ පුරුෂ සිංහයා කොහෙද වැඩ ඉන්නේ කියමින්
ගැල් 100 ගණන් වල බඩු පටවගෙන දානි දෙන්න දානි බාර ගන්න විල්ලෙන්. දානයක් පූජා කරගන්න වෙලාවක් ඉල්ල ගන්න මේ ඇවිල්ලා තියෙන්නේ. සඳහන් කරනවා හාත්පසින් සතපුම් 2.5ක් සතපුම් 2.5ක් කියලා කියන්නේ ගව්වක්. අපි ගව්වක් කියනවා යදුනක් කියනවා. ඉතින් ගව්වක් කියලා කියන්නේ සතපුම් නම් 2.5. අද කතා කරන කිලෝමීටර ප්‍රමාණයෙන් නම් 4කට විතර ආසන්න ප්‍රමාණයක්. එහෙනම් ගව්වක් පමණ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ගැලෙන් ගැල එකට හේතු වෙන තරමින් ගැල් 100 ගණන් නතර කරගෙන බුදුරජාණන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ ඒ ආසන්නේ කරත්තෙන් කරත්තෙට එකට හේතු වෙන්න නතර කරලා තියෙන්නේ. ඒ වගේ මොනවද තියෙන්නේ? හාල්, පොල්, වෑංජන ද්‍රව්‍ය, ඒ වගේම වස්ත්‍ර, යහන්, සුවඳ වර්ග, මාල වර්ග, ආලේපන වර්ග මේ පූජා කරන්න ගෙනාවා. 100 ගණන් 10 ගණන් කරත්තවල පුරවලා වට කරගෙන ඉන්නේ මට කොයි වෙලාවද දානයක් දෙන්න ලැබෙන්නේ කියලා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊටාම දුර ඉඳන් සියලු සිව්පසේ අරගෙන ඇවිල්ලා කෝඩාරම් ගහගෙන ඉන්නේ කියලා සඳහන් කරනවා. මේ අට කතාවේ තියෙන කොටස මේ සූත්‍රේ. සතපුම් 100 ගණන් 10 ගණන් ගෙවලා ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ කොයි හරියද තියෙන්නේ? මේ දවස්වල වැඩ ඉන්නේ මොන ආරාමෙද? ඒ ප්‍රදේශයේ කූඩාරම් හදා ගන්නවා. කූඩාරම් හදාගෙන නතර වෙලා ඉන්නවා මට දන් වේලක් දෙන්න කවදද අවස්ථාව ලැබෙන්නේ. බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ මේ විහාරයෙන් තවත් ඈත විහාරයකට නැවත මාස ගානකට වැඩිය සඳහන් කරනවා කූඩාරම් අකුලගෙන රතවල පටවගෙන මේ 10 ගණන් රත බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් ගමන් කරනවා කියලා. මොකටද? ඒ වඩින අතර මග හෝ දානයක් පූජා කරන්න අවස්ථාවක් ලැබුණොත් වහාම උයලා දන් දෙන්න. එතකොට මේ යන අය වළං අරගෙන අනික් අවශ්‍ය සියලුම උපකරණ අරගෙන දර වතුර අරගෙන උයන්ඩ දැසි දස්සෝ අරගෙන මේ ගම්මානයක් එකතු වෙලා යනවට වඩා වැඩි පිරිසක්. අවස්ථාව ආපු ගමන් කාරණාවට සූදානම්. අය ආහාර මෙහි දුවලා අරක ගේන්න මේක ගේන්න හොයන්නේ. මොකද මම පරක්කු වුණොත් අනික් කෙනා අවස්ථාව ගන්න පුළුවන් හින්දා. එහෙනම් මොන ධනස්කන්ධයක් වේදම් කරගෙන යන්න ඇද්ද? ඒ කාරණාවත් මෙතන සිහිපත් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් නගරයක ඉඳලා තවත් නගරයකට වඩින විට මේ ගැලුත් පිටත් වෙනවා. කොයි වෙලාවෙ හෝ අපට වාරය ලැබෙයි කියලා. කොහොම දන් දුන්නද විනය පිටකේ සඳහන් කරනවා අන්ධක වින්ද බ්‍රාහ්මණයා දන් දුන්න හැටි පැහැදිලි කරන්න කියලා. මේ අට කතාවේ කියනවා මේ දන් දුන්න හැටි දැනගන්න අන්ධක වින්ද කියන බ්‍රාහ්මණයා දන් දීපු හැටි පැහැදිලි කරන්න කියලා. එතකොට අන්ධක වින්ද කියන බ්‍රාහ්මණයා දන් දීපු හැටි තියෙන්නේ මේ ධම්මදායාද සූත්‍රයේ නෙමෙයි විනය පිටකයේ තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. මේ දානයන්ගේ තරම තේරුම් ගන්න. ඊළඟට පින්නතුනි මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මහා ලාභ උපදිනවා. භාග්‍යතුන් වහන්සේට විතරද මේ? භාග්‍යතුන් වහන්සේ නිසා සංඝයාටත් ලාභ සත්කාර එහෙම්මම උපදිනව අඩුවක් නැහැ. ඒක එදා විතරක් නෙවෙයි අදත් එහෙමම තමයි. නමුත් දේශනා කළා මහණෙනි ඒ ලාභ සත්කාරයට කවදාවත් ගිජු වෙන්න එපා. මම නිසා ආමිසයට ගිජු වෙන්න එපා. මම නිසා ලැබෙන ආමිසයට නෙමෙයි මම හොයලා උඹලට දේශනා කරපු ධම්මකට ධර්මයට ගිජු වෙන්න කියලා. මෙන්න මේ නිසා සඳහන් කළා දීඝනිකායේ විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දේත් ගරු කරන ලද්දේත් මානිත කරන ලද්දේත් පූජා කරන ලද්දේත්
අපචිත කරන ලද්දේත් ලාභී වෙනවා බොහෝ වූ සිව්පසයට භාග්‍යවතුන් වහන්සේ නිසා බොහෝ දේවල් ලබනවා. කොහොමද සඳහන් කරේ සත්කාර කරන ලද්දේ. බුදුරජාණන් වහන්සේ නිසා කී දෙනෙක් නම් සත්කාර ලබනවාද. ගිහි පැවිදි දෙගොල්ලම බුදුරජාණන් වහන්සේ නිසා සත්කාර ලබනවා. ඒ වගේම ගරුකාර ලබනවා. ගිහි පැවිදි දෙගොල්ලටම ගරු කරනවා බුදුරජාණන් වහන්සේ නිසා. උපාසක උපාසිකාවන්ට මොන තරම් ගරු කරනවාද. බණ භාවනා කරන අයට මොන තරම් සාමාන්‍ය අය ගරු කරනවාද. අද අහවල් තැන භාවනා වැඩසටහන. අපි දානි හදාගෙන තවත් ප්‍රනීත කැවිලි පෙවිලි අරගෙන අපි යනවා භාවනා කරන පිරිසට දන් දෙන්න. පෝයට සිල් සමාදන් වෙච්ච පිරිසට උපාසක දානි සපයන්ට. අවුරුද්ධක වෙලා විඳලා බලාගෙන ඉන්නේ අපේ දවස් එළඹෙනකන්. එදාට දන් දෙන්න පුළුවන් උපරිමයක්ද දෙන්න පුළුවන් බොහෝ දේවල් දෙනවා. එනම් සත්කාර කරනවා ගරු කරනවා. දන් දීලා සිල් අයට වැඳල පුදල තමයි දන් දුන්න දායකය පිටත් වෙලා යන්නේ. මානිත කරන ලද්දේත් පූජා කරන ලද්දේත් අපචිත කරන ලද්දේත් මෙතන පූජිත කියන්නේ පූජා කරනවා. අපචිත කියල කියන්නේ ඒ ඔක්කොම ඉවර කරලා වඳිනවා ගිහිල්ලා. ලාභී වෙනවා බොහෝ වූ සිව්පසයට. බොහෝ සිව්පසේ ලැබෙනවා. භික්ෂූන් වහන්සේලාට සීමාවක් නෑ. සිල් ගන්න අයටත් ගුණපුරණ දවසට සිල් වස්ත්‍ර ලැබෙනවා. බණපොත් ලැබෙනවා. තවත් නොයෙක් දේවල් ලැබෙනවා. ඒ නිසා සඳහන් කළා බොහෝ දේවල් වලට ලාභී වෙනවා. පින්නතිනි මෙතන සඳහන් කළා විශේෂයෙන්ම පත් කරන ලද්දේ කියලා කීවහම නොසැලකිල්ලෙන් නෙමෙයි ඊටාම හොඳින් සකසලා තමයි පූජා කරන ලද්දේ. දන් දෙනකොට නොසැලකිල්ලෙන් දන් දුන්නා නෙමෙයි. හොඳට සකසලයි දන් දුන්නේ. මේ දානය කියලා කියන එක හරි සංකීර්ණ මාතෘකාවක්. මගේ සංසාරේ මට කොහොමද සුවපත් වෙන්න ඕනේ? ඒ සුවපත් විය යුතු ආකාරය මේ දානය තුළ අන්තර්ගතයි. මන් දන් දුන්න විදිහට තමයි ඒක මට ලැබෙන්නේ. ඒ නිසා මනාව සකසලා තමයි පූජා කළේ කියලා සඳහන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේට. කොහොමද හරියටම දන් දෙන්නේ? ඒ කාරණාව අපි දන්නේ නැති වුණාම අපි මනාව සකසන්න දන්නෙත් නැහැ. මනාව පිළියෙල කරන්න දන්නෙත් නැහැ. මනාව පිළිගන්වන්න දන්නෙත් නැහැ. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම මේ තුන දානයේදී හරිම වටිනවා. ඒක දන්නේ නැති වුණාම සමහර වෙලාවට හිටගෙන ඉන්නවා කෙනෙක්. මේක ඔබට කියලා ගෙනහිල්ලා අපි බිමින් තියලා එනවා. ඉඳගෙන ඉන්නවා කෙනෙක්. මේක වළඳන්න කියලා ළඟ තියෙන උසක තියලා එනවා. එතකොට පේන්නේ නැහැ වාජනේ මොනවද තියෙන්නේ කියලා. ඉඳගෙනම නම් ගන්න වෙන්නේ ඒක ඇඟට හැලෙන්නත් පුළුවන්. නොයේ කරදර වලට මුහුණ පාන්නත් වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා කෙනෙකුට ඉහලින් තියලා ආරාධනා කරනවා නැත්තම් ඉහළ ඉන්න කෙනෙකුට පහලින් තියලා ආරාධනා කරනවා. ඒක මනා පිළිගැන්වීමක් නෙමෙයි. අපි කියමු අපි දන් දිය යුතු කෙනෙක් ඉහළ මාලයක ඉන්නවා කියලා. අපි පල්ලෙහා මාලයෙන් ගෙනහිල්ලා ආහාර පාන ටික තියලා කියන මෙන්න මෙතන තිබ්බා. ඊට පස්සේ පහළට එන්න ඕන ඒ දානි ටික අරගන්න. ඇත්තටම ළඟමට තිබුණා නම් ඊට වඩා පහසු නැද්ද? ළඟටම ගෙනහිල්ලා පිළිගන්නවලා නම් ඊටත් වඩා ප්‍රතිග්‍රාහකයට පහසුයි. නමුත් දැන් ප්‍රතිග්‍රාහකයට ටිකක් අපහසුයි. ඒ හින්දා නැගිටලා අය පල්ලෙහාට එන්න වෙනවා. මටත් සංසාරේ විපාක දෙනකොට ඒ වගේ ලැබෙනවා. හැබැයි පහසුවෙන් ලැබෙන්නේ
නෑ ලැබිලා තියෙන ටිකක් දුක් විඳලා තමයි ගන්න වෙන්නේ. ජෝතිය සිටානන්ගේ මාලිගාවට බිම්බිසාර රජුරු ආවහම බිම්බිසාර රජුරු දවල් කෑම කන වෙලාව වෙනකම්ම මාලිගාවේ ඉඳලා සිටුතුමාගෙන් අහනවා මන් දැන් ඇවිල්ලා කොච්චර වෙලාද? කොයි ඔබේ බිරිඳ කියලා. තාම දැක්කේ නෑ බිරිඳ. අනේ ස්වාමීනි මදක් ඉවසන්න. මං ඉක්මනට එන්න කියන්න. එහෙම කියලා ගිහිල්ලා බිරිඳට කතා කරලා බිසවට කියනවා අපේ රජ්ජුරුව ඇවිල්ලා එන්න යන්න බලන්න කියලා. එතකොට ජෝතිය සිටුතුමාගේ බිසව අහනවා රජ්ජුරුව කියන්නේ කවුද? ඒ තමයි මේ රටේ නායකයා. ඇය අහනවා මේ රටට නායකයෙක් ඉන්නවද? ඒ කියන්නේ අපි තව කාට හරි යටත් වෙලාද මේ ඉන්නේ? අහු මං සංසාරේ කොච්චර පව් කරලාද? තව කෙනෙකුට යටතේ ඉන්නේ. එහෙම කියලා තමයි නැගිටලා ඉන්නේ. ඇය දන්නේ නැහැ රජෙක් ගැන. මොකද ජෝතිය සිටුතුමාගේ බිසව උතුරු කුරුදු වේනින් දෙවියෝනේ ගෙනල්ලා දෙන්නේ. ඉතින් නමුත් ඇය කල්පනා කරනවා මම පින් කළා මදි. දැන් මේ නායකයෙක් කියලා කෙනෙකුට හිස නමන්න යන්න වෙනවා. එහෙම නොයා ඉන්න තිබුණා නම් ඒත් සැපයිනේ. ආන් ඒ හින්දා අර ආහාර ටික ළඟටම ගෙනහිල්ලා පූජා කරලා තිබ්බනම් සංසාරේ මටත් ලැබෙනකොට එහෙමයි. එහෙම නැත්තම් මටත් ලැබෙනවා. නමුත් ටිකක් කරදර වෙලා තමයි ඒක ගන්න වෙන්නේ. ඒ කාරණා විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. පිළිගන්නනකොට එන සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම හරි වටිනවා. සකසනකොට නම් පින්නතුනේ නිමක් නැතුව හිතන්න තියෙනවා. අපි කියමු අපි පළතුරු පූජාවක් කරනවා. ගෙඩි පිටින් පූජා කරන්නත් පුළුවන්. ඒ ගෙඩිය හෝදන්නෙත් නැතුව එහෙම්මම පොකුරු පිටින් ගෙනහිල්ලා පූජා කරන්න පුළුවන්. වරදක් නැහැ. තහනමක් නැහැ. සෝදලා පිරිසිදු කරලා ගෙනහිල්ලා පිළිගන්වන්නත් පුළුවන්. පොත්ත ඇරලා පිළිගන්වන්නත් පුළුවන්. පොතුත් ගලවලා කෑලි වලට කපලා ඇතුලේ තියෙන ඇටත් අයින් කරලා පිළිගන්වන්නත් පුළුවන්. දැන් අපිට පිළිගන්නුවොත් කොහොම පිළිගන්නවටද අපි කැමති? මට නිකම්ම ගෙඩි පිටින් ගෙනල්ලා දුන්නොත් ඒක සෝදගන්න මං ආයතනකට යන්න ඕනේ. සමහරට ඒක පොතු ගලවා ගන්න පිහියක් හොයන්න ආයතනකට යන්න ඕනේ. ඊට පස්සේ පොතු ගලවලා කපලා කාට පිපෙනවා නම් ලුණු දාලා මේ සියල්ල සකස ගන්න මං සෑහෙන වෑයමක් දරන්න ඕනේ. කවුරු හරි සෝදලා ගෙනල්ලා දුන්නා නම් මට ඒ දරන්න තියෙන වෑයම අඩුයි. කවුරු හරි පොතු ගලවලා කපලා ඇට අයින් කරලා ලුණු මිශ්‍ර කරලා ළඟට ගෙනල්ලා පිළිගැන්වුවොත් හරි පහසුයි. එතකොට ආන්ගේ පිළිගැනීම ඔය ඕන විදිහකට කර හැකි. නමුත් අර තුන්වෙනිවට සඳහන් කරපු ක්‍රමයට අපි තව කෙනෙකුට දෙනවා නම් මටත් සංසාරේ ලැබෙනකොට ආන් ඒ විදිහට ළඟට සියල්ල සම්පූර්ණ වෙලාම තමයි ලැබෙන්නේ. එතකොට පින්නතින් තව කොච්චර දේවල් හිත හැකිද? සමහර දේවල් වලට අපි ලුණු කුඩු මිරිස් කුඩු මිශ්‍ර කරලා පිළිගන්වන දේවල් තියෙනවා. ඇඹුල් දේවල් වගේ. අමු අඹ කෑලි පිළිගන්වනකොට වගේ අපි ඔහොම කරනවා. හැබැයි ඒ පිළිගැන්වීමත් එච්චර සාර්ථක නැති වෙනවා සමහර වෙලාවට. සමහර කෙනෙක් මිරිස් කුඩු වලට අකමැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ලුණු වැඩි වෙන්න පුළුවන්. මට සකස හැකි තව භාජනයක මිරිස් කුඩු, තව භාජනයක ලුණු කුඩු. කැමති විදිහට ලුණු කැමති නම් ලුණු, මිරිස් කැමති නම් මිරිස්. දෙකම කැමති නම් කැමති විදිහට ඊට පස්සේ ආයෙත් මිරිස් කුඩුයි ලුණු කුඩුයි කලවම් කරලා තව භාජනයක 3ක් පිළිගන්වන්න පුළුවන්. ඔබ කැමති විදිහට අනුභව කරන්න, වළඳන්න. මටත් සංසාරේ ලැබෙනකොට ඊට වඩා බොහොම අග්‍ර විදිහට ලැබෙනවා. මේ පිළිගැන්වීම කියන එක ඒ වගේ. එනම් මෙතන සඳහන් කළා එහෙම පිළිගන්වන්න ඕනේ පිළිගන්නවා නම්. මේ පිළිගැන්වීමේ තව නිමක් නැහැ. තව ඕන තරම් ඒ ගැන කරුණු දක්වන්න පුළුවන්. දානයේ උපදින හැටි
හරි වෙනස්. සමහර කෙනෙක් දඬුවම් කරන නිසා දන් දෙනවා. සමහර කෙනෙක් ඒගොල්ලෝ අපට දුන්නනේ අපිත් ගෙනහිල්ලා දෙන්න ඕනේ කියලා දන් දෙනවා. තව සමහර කෙනෙක් නින්දා කරනවට බය දන් දෙනවා. තව සමහර කෙනෙක් හරි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. මේකෙන් වටින්නේ ශ්‍රද්ධාවෙන් දෙන දානේ. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට අම්මා මැරිලා 7 දවසේ දානෙවත් දුන්නේ නැහැ කියලා මිනිස්සු බනින්න නිසා දන් දෙන අය. 3 මාසේ දානෙවත් දුන්නේ නැහැ කියලා බනී කියලා හිතලා දානෙ දෙන අයත් ඉන්නවා. අම්මා පිළිබඳව තියෙන හැබෑම සෙනෙහසින් දන් දෙන අයත් ඉන්නවා. අල්ලපු ගෙදර කට්ටිය අපේ ගෙදරට කෑම වේලක් දුන්නනේ ඒ හින්දා අපිත් දෙමු කියලා දෙන අයත් ඉන්නවා. නෑ දානමය කුසලයේ අවශ්‍ය නිසාම කෑම වේලක් හදලා දෙන අයත් ඉන්නවා. මෙහෙම දානයේ උපදින හැටි හරි විවිධයි හරි වෙනස් කියලා සඳහන් කළා. ඒ නිසා පින්නතුනි මනාව සකසලා පිළියෙල කරලා ශ්‍රද්ධාවෙන් දුන්නහම ඒක ගරු කරලා දුන්න වෙනවා. එතකොට අපිටත් නිකම්ම හම්බෙන්නේ ගරු සත්කාර සම්මාන සහිතවම තමයි සංසාරේ ලැබෙනකොට ලැබෙන්නේ. එහෙම ලැබෙනවා නම් හරි අපි හැමෝම හරි කැමතියි. ඒ නිසා මනාව දානානිසංසයක් ලබන්න නම් මේ කීව කරුණු මනාව දැනගන්න ඕනේ. සක්කතෝ හෝති ඊ타ම පිළිවෙලකට දන් දුන්න වෙනවා. ආන්ගේ සියල්ලම සම්පූර්ණ කරලා දන් දුන්නා. ඒක මට සංසාරේ ලැබිය යුතු විදිහයි මේ තීරණය වෙන්නේ. ඉතින් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රය ඇසුරු කරගෙන කෙරෙන ධර්ම දේශනාවේ පළවෙනි සාකච්ඡාව. පළවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. නමුත් මුලින් සඳහන් කළා වගේ තව දේශනා ගණනාවක් මේ ගැඹුරු සූත්‍රය ආශ්‍රය කරගෙන ගැඹුරු කාරණත් එක්ක ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා.